My dear friends, I am Jayati Sukumarage. මා මිත්‍රවරුනි මම ජයති සුකුමාරගේ ගත වූ පාඩම් දෙකක් නිම වෙලා දෙවෙනි අදියරට දැන් මම ඇතුළු වෙනවා. නමුත් මුලදී කරපු පාඩම් දෙකේ මේ මූලික වාක්‍ය රටාව දල වශයෙන් පැහැදිලි කරලා පටන් ගමු. ආරම්භයේදී මම උගන්වන්න පටන් ගත්තේ එක ඇන් එක ද එක භාවිතා කරන විදිහ. මම ඒක විස්තර කරන්න යන්නේ දැන් මේ පාඩම් වල එක පැහැදිලි කරලා තියෙනවා. නමුත් උදාහරණ වාක්‍යයකින් නිකම් මතක් කරලා මම ඉන්නවා. උදාහරණයක් මම ගත්තොත් she is a nurse. ඇය හෙදියක්. ඒක මම ක්‍රම තව තුනකට පෙරලැව්වා. she is not a nurse. ඇය හෙදියක් නෙවෙයි. is she a nurse? ඇය හෙදියක්ද? isn't she a nurse? ඇය හෙදියක් නෙවෙයිද? ඒ වගේම නිශ්චිතාර්ථයට දාලත් මේ වාක්‍ය අපි හැදුවා. she is the nurse. ඇය තමයි හෙදිය. she is not the nurse. ඇය නෙවෙයි හෙදිය. is she the nurse? ඇයද හෙදිය. isn't she the nurse? ඇය නෙවෙයිද හෙදිය. ඒ වාක්‍ය මම බහු අර්ථවලටත් ගෙනියලා පැහැදිලි කරන්නම්. they are nurses, ඔවුන් හෙදියෝ. they are not nurses, ඔවුන් හෙදියෝ නොවෙති. are they nurses, ඔවුන් හෙදියෝද? aren't they nurses, ඔවුන් හෙදියෝ නෙවෙයිද? ඒ වගේම they are the nurses, ඔවුන් තමයි හෙදියෝ. they are not the nurses, ඔවුන් නෙවෙයි හෙදියෝ. are they the nurses, ඔවුන්ද හෙදියෝ. aren't they the nurses, ඔවුන් නෙවෙයිද හෙදියෝ. දෙන්න මේ වාක්‍ය පැහැදිලි කරලා දැන් ඊළඟට මම අදියකට යනවා කියලා පැහැදිලි කරේ ඒ ක්‍රම හතරට. ඒ ක්‍රම හතරටත් නම් හතරක් තියෙනවා. සිංහලෙන් කිව්වොත් පළවෙනි ක්‍රමය තහවුරු කරන අර්ථය අපි කියනවා affirmative කියලා ඉංග්‍රීසියෙන්. දෙවෙනි අර්ථය නැහැ අර්ථය අපි කියනවා negative කියලා. තුන්වෙනියට question form කියන්නත් පුළුවන්. interrogative form කියලා කියන්නත් පුළුවන්. ප්‍රශ්නාර්ථය ඊට පස්සේ negative interrogative නැත්නම් negative question form නැත්නම් යන අර්ථය ප්‍රශ්නාර්ථය. ඔය නම් වල නම් කිසිම වැදගත්කමක් නැහැ. වාක්‍ය හැදෙන විදිහ අවබෝධ වුණා නම් පළවෙනි කාරණේ ඒදී. ඊට පස්සේ මේ ක්‍රම හතරෙන් එහාට මම කිව්වා පාඩමක අගකදී මේ නේද කියන ස්වරූපය පැහැදිලි කරනවා කියලා. මම ඒ පැහැදිලි කිරීම දල වශයෙන් කෙටියෙන් පැහැදිලි කරනවා. මොකද ඉදිරි පාඩම්වලදී ඒක වඩා පැහැදිලි තත්ත්වයට පත් වෙන නිසා. මම කිව්වා සිංහලෙන් ඇහෙද්දි අපි දැන් කියනවා ඔහු වෛද්‍යවරයෙක් නේද කියලා. බොහෝ වෙලාවට අපි අය ඒක භාවිතා කරද්දී මෙහි ඇහෙන්නේ he is a doctor now. මේ no කොටස වචනේ අගට එල්ලනවා වාක්‍ය අගට. ඉංග්‍රීසි මේකට කියන tail question එකක් කියනවා. නැත්නම් tag question එකක් කියනවා. tag එක කියන්නේ එල්ලන දෙයක් මොන හරි එකක් යම් අගට. අපිට මේ වචන දෙකත් වැදගත් වෙනවා. මේ නේද කියන එක ඉංග්‍රීසියෙන් ව්‍යවහාරය තුල භාවිතා වෙන හැටි ඉතාම සරලයි. she is a doctor කිව්වොත් ඇය වෛද්‍යවරියක් නේද කියලා සම්බන්ධය ගන්නවා isn't she. he is the doctor, ඔහු නේද වෛද්‍යවරයා. isn't he. එතකොට මේ isn't එක මුල is තිබුණාම අග isn't කියලා කියදුනහම තමයි නේද එන්නේ. අපි නෙවෙයි නේද කියලා හැවුවොත් she is not a nurse, is she. ඇය වෛද්‍යවරියක් නෙවෙයි නේද. he is not the doctor, isn't he. ඔහු නෙවෙයි නේද වෛද්‍යවරයා. එහෙනම් they are friends, aren't they. ඔවුන් මිතුරන් නේද. they are not friends, are they. ඔවුන් මිතුරන් නෙවෙයි නේද. I am the best student, aren't I. මම නේද හොඳම ශිෂ්‍යයා.
I'm not the best student, am I? මම නෙවෙයි නේද හොඳම ශිෂ්‍යයා? මෙන්න මේ දල චිත්‍රය පැහැදිලි කරලා මම එතනින් එහාට යනවා. මේක ඉදිරියේදී තව පැහැදිලි වෙන නිසා ඔය ඉංග්‍රීසි ව්‍යවහාරය අපේ රටවල් වල හමු වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔය ඉංග්‍රීසි රටාව ඔය කට්ටිය පොත් කියවනව නම් ඉංග්‍රීසිම සමාජය තුල ඒ ඉංග්‍රීසි ව්‍යවහාරයට බද්ධ වෙන්න අවස්ථාවක් ලැබුණොතින් ඔය රටාවල් ඒ රටවල් වල හොඳට භාවිතා කරනවා. නමුත් අපි ඒක දැනගෙන තියෙන්න ඕනේ අපි දේශීය සුර ලෝකල් ස්වරූපේ ඉංග්‍රීසි භාවිතා කරාට අපි ජාත්‍යන්තර ස්වරූපයට පෙළ ගැහෙන්න ඕනේ. මොකද ඉංග්‍රීසි භාෂාව ලෝකයේ බොහෝ වර්ගවලට බිඳිලා තියෙනවා. UK English, American English, Canada English, Australian English, Indian English, for matter particularly රයන් හොඳට ශබ්ද කරන එක. අපි සිංහල වලත් එහෙම තියෙන්නේ දකුණේ ඉඳලා මහනුවරට එනකන් තියෙන සිංහල වචන තියෙනට එන්නේයි එන්න එන්න එන්ට එඤ්ඤං එඤ්ඤං කියන එකත් භාවිතා වෙන්නේ නැහැ. පරණ ගම් වල තිබුණ එඤ්ඤං කියඤ්ඤං කොරඤ්ඤං ඒවා දැන් නැහැ. නමුත් එතෙන් නිකන් බිඳිලා ගියා. පරණ සමාජයක තිබුණා. හරි. මම දැන් අද පාඩමට අවතීර්ණ වෙනවා මෙන්න මෙහෙම. is am are එක්ක අපි යෙදුවේ නාමපද. අපිට පුළුවන් මේවත් එක ಗುಣ ප්‍රකාශ කරන්නට. ඒ වගේම අපිට පුළුවන් යම් ක්‍රියාවක් නම් කර කර ඉන්නවා කියන අදහස දෙන්න. ඒ වගේම පුළුවන් යම් තැනක ඉන්නවා තියෙනවා කියන අදහස් කෙනක් දෙන්න. මම උදාහරණ වාක්‍යයක් ගන්නම්. මම කියනවා he is rich. ඔහු පොහොසත්ය. අර ඊස් එකට තේරුමක් හෙව්වොත් ඉන්දින ඔහු පොහොසත් වේ කියලා අපිට ඒක වැදගත් වෙන්නේ නැහැ. he is rich. ඔහු පොහොසත්. ඔහු මහන්සියෙන් වැඩ කර කර ඉන්නවා. he is working hard. hard කියනවා මහන්සිය කියන working වැඩ කර කර ඉන්නවා. ඔහු ඉන්නේ ගෙදර. he is at home. rich කිව්වා, working කිව්වා, at home කිව්වා. ගුණයක් ප්‍රකාශ කළා, ක්‍රියාපදයේ ing වුණා, ස්ථානය ආවා. තවත් උදාහරණයක් මම ගන්නවා. they are players. ඔවුන් ක්‍රීඩකයෝ. they are clever. ඔවුන් දක්ෂයි. they are in the ground. ඔවුන් නොපිට්ටනියේ. they are playing a match. ඔවුන් තරගයක් සෙල්ලම් කරමින් ඉන්නවා. තවත් එකක් මම ගන්නවා. මට මහන්සි ගුණයක්. I am tired. මම විවේකයක් ගනිමින් ඉන්නේ. I am taking a rest. මම ඉන්නේ මගේ කාමරේ. I am in my room. එතකොට මෙතන ප්‍රකාශ වුණා ගුණය, ක්‍රියාපදයේ ing, ස්ථානය. තවත් උදාහරණයක් මම ගන්නවා. කලින් පාඩම් වල ආපු වාක්‍යත් එක්කම අරන් පෙළ ගහමු බලන්න. මම කියනවා you are a teacher. ඔබ ගුරුවරියෙක්. you are the science teacher. ඔබයි විද්‍යා ගුරුවරයා. you are in the laboratory. ඔබ ඉන්නේ විද්‍යාගාරයේ. you are making an experiment. ඔබ පරීක්ෂණයක් කරමින් ඉන්නවා. you are fluent in your language. ඔබේ භාෂාවේදී චතුරයි. අර සේරම පෙළ ගැහුණා. ඔය සේරම නෙගටිව් කරන්නත් පුළුවන් අපට. අපි කියමු they are at school. ඔවුන් ඉන්නේ පාසලේ. they are following their studies. ඔවුන්ගේ පාඩම් හදාරමින් ඉන්නවා. they are clever and bright. ඔවුන් දක්ෂයි මෙන්න ඥානවන්තයි. they are the AL students. ඔවුන් තමයි උසස් පෙළ ශිෂ්‍යයෝ. දැන් අපි අර ඉගෙනගත ස්වරූප වෙනස් කරමු මෙහෙම. ඔහු නැහැ ටවුමේ. he is not in the town. මට මහන්සි නෑ. I am not tired. ඔබට බඩගිනිද? අපි ඔබට බඩගිනි කියලා ඉමුකෝ. you are hungry. බඩගිනිද? are you hungry? ඇය තේ හදමින් ඉන්නවා. she is making tea. ඇය තේ හදමින් නෙවෙයි ඉන්නේ. she is not making tea. ඇය තේ හදමින්ද ඉන්නේ. is she making tea? ඇය තේ හදමින් නෙවෙයිද ඉන්නේ. isn't she making tea? දැන් මම අර ප්‍රකාශ කරන්නේ අර
පැහැදිලි කරපු ගුණ ක්‍රියාපද ing දෙන හැටි ස්ථාන දෙන ඇති මුල් පාඩම් වල ගත්ත නැහැාර්ථ ප්‍රශ්නාර්ථ නිවේදාර්ථ වල පෙරළලා. They are at home. ඔවුන් ඉන්නවා ගෙදර. They are not at home. ඔවුන් ගෙදර නෑ. Are they at home? ඔවුන් ගෙදරද? Aren't they at home? ඔවුන් ගෙදර නැද්ද? මම කියනවා I am fat. මම මහතයි. I'm not fat. මම මහත නෑ. Am I fat? මම මහතද? Aren't I fat? මම මහත නැද්ද? එතකොට අපි දැන් ඒ පාඩමත් අර මුලින් ගත්ත පාඩම් ස්වරූපත් එකට ගත්තාම ප්‍රකාශ කරන්න පුළුවන්. ඇත්තටම ඡේදයක් අපිට ලියන්න පුළුවන්. අපි ලියමු. ඡේදයක් ලියලා බලමු අපි ටිකක් සරලව. අපි කියනවා අය සංගීත ගුරුවරියක්. She is a music teacher. ඇය ඉන්නේ සංගීත කාමරේ. She is in the music room. ඇය උගන්වමින් ඉන්නවා සංගීතය. She is teaching music. ඇය පැහැදිලි කරමින් ඉන්නවා කිසියම් දෙයක්. She is explaining something. අපි ඉන්නේ සංගීත කාමරේ ළඟ. We are near the music room. අපි ඉන්නේ එනකන්. We are waiting for her. මෙන්න මේ වාක්‍ය රටාවල් වලින් තවත් පොඩ්ඩක් මම එහාට යන්නම්. මෙන්න මේ විදිහට. අපිට මේ කාලේදී දන්න දෙනවා සමහර වෙලාවට මේ it කියන වචනේ වේලාව ගැන දුර ගැන ප්‍රකාශ කරනකොට අපි භාවිතා කරනවා මේ it අපි නම් වේලාව 9යි කියලා කියන්න ඕනේ. අපි time is 9 කියන්නේ වේලාව 9යි කියලා. සිංහලට හරි කියෙම කිව්වාම ඉංග්‍රීසියේදී it is 9 o'clock. මේ o'clock කියන එක මම නිකන් කියලා යන එක වැදගත් වෙන්නේ මේ O අකුරු ලිව්වනම් උඩින් කමාවකුත් දානවා. මේ කමාව දාන්නේ ඔර්ලෝසුවේ කියන F අකුර off clock කියන එකේ F අකුර බ්ලොක් කරලා. නමුත් අපිට ඒක දැනගමු නිකන් දැනීමක් වශයෙන් කිසිම වැදගත් දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් වෙලාව 9යි කිව්වේ it is 9 o'clock. මේ it එක එතන අපි හිව්වොත් තේරුමක් දෙන්න තේරුමක් අර්ථයක් විරහිතයි. වාක්‍ය රටාව පෙළ ගස්වන්නට උදව් කරගෙන තියෙනවා. අපි කියමු වෙලාව 2යි. It is 2 o'clock. අපි කියනවා වෙලාව හරියටම 2යි. It is exactly 2 o'clock. It is sharp 2 o'clock. It is just 2 o'clock. Exactly, sharp, නියමටම තියුණුව හරියටම, just මේ වචන තුනින්ම මේ හරියටම කියන අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් අපි කියමු හරියටම වෙලාව 12යි. It is exactly 12 o'clock. Exactly, EXACTLY අල් ගයන්නක් શબ્ද කරන්ට. Exactly 12 o'clock. It is sharp 12 o'clock. It is just 2 o'clock. අපි සමහර ලාවට හරියටම වෙලාව නොකිය අපි කියනවා 12ට කිට්ටුයි කියලා කියනවා. අපිට එතකොට භාවිතා කරන වචන දෙකක් කියනවා. It is almost 12 o'clock. It is nearly 12 o'clock. ALMOST almost NERLY nearly මේ වචන දෙකේ මාසන්න ලෙස කියන අදහස ප්‍රකාශ වෙනවා. එහෙනම් අපි කියමු 4ට කිට්ටුයි. It is nearly 4 o'clock. It is almost 4 o'clock. අපිට අර කලින් එකත් ඒවෙන් වෙනස් කරන්න පුළුවන්. It is not 4 o'clock. Is it exactly 4 o'clock? අපිට වෙනස් කරගන්න පුළුවන්. Isn't it 4 o'clock? තමන් මේ දී නිදහසේ අර ඉගෙනගත්ත පාඩම් වල බද්ධ කරලා මේක වියන්ට ගොතන්ට මේක වාක්‍ය රටාවල් කියලා අපි කියන එක තමයි ලේසි. ගොතන්ට පුළුවන් රටා පෙළ ගස්සත්. තවත් මම පොඩ්ඩක් එහාට යනවා දැන්. මම කියනවා දෙකට විතර ඇති කිව්වොත් අපිට කියනවා it is about 2 o'clock. It is around 2 o'clock. About, around වචන දෙකම මේ පමණ කියන එකට ගන්න පුළුවන්. එහෙනම් මේ වෙලාව සම්බන්ධයෙන් දැන් කීප ටික මම ආපහු පෙළ ගහන්නම්.
වෙලාව එකයි. It is 1 o'clock. වෙලාව හරියට මේකයි. It is exactly 1 o'clock. වෙලාව එකට කිට්ටුයි. It is nearly 1 o'clock. වෙලාව එකට විතර ඇති. It is about 1 o'clock. තවත් පොඩ්ඩක් මං එහාට යන්නම්. අපිට කියන්න පුළුවන් මේ වචන යොදලා මේ විදිහට. අපි කියමු එකට 5යි කියලා. සිංහල නම් එකට 5යි. ඉංග්‍රීසි කතා කරද්දි කෙටියෙන් අපි හිතනවා 5 to 1 o'clock කියනවා. ඒක කමක් නැහැ. 5 to 1 කිව්වත් කමක් නැහැ. නමුත් ලියන්න ගියොත් අදහසක් අමතන්න ගියොත් කිසියම් තැනක අපි විශේෂ විදිහට it is 5 minutes to 1 o'clock. එහෙනම් 2ට 10යි කිව්වොත් අපි නිසි ආකාරයෙන් it is 10 minutes to 2 o'clock. 2 පහු වෙලා විනාඩි 10යි කියලා අපි කියමු. It is 10 minutes past 2 o'clock. 3 පහු වෙලා විනාඩි 5යි කියමු. It is 5 minutes past 3 o'clock. සමහර වෙලාවට මේ ඇහෙනවා අද ඇමරිකානු රටාවකටත් 3ට 5යි කියන එක ඇමරිකාවේ ගොඩක් වෙලාවට ඇහෙනවා it is 5 minutes of 3 o'clock කියලා. off එකක් දානවා එතෙන්ට 2 එක නොයොදා. 3 පහු වෙලා විනාඩි 5යි කියන එක it is 5 minutes after 3 o'clock කියනවා. 2 එකයි after එකනුයි. අපිට මෙහි ගොඩක් අපේ ව්‍යවහාරයේ තියෙන්නේ බ්‍රිතාන්‍යයෙන් ආපු ඉංග්‍රීසිය. නමුත් ඒක බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිය ලෝකේ ගොඩාක් ප්‍රචලිතයි. ඇමරිකන් ඉංග්‍රීසි කියලා විශේෂ වෙනසක් නැහැ. සුළු සුළු වචන වෙනස්කමක් පමණයි. සමහර වෙලාවට උච්චාරණ වෙනස්කම් ඇහෙන්න පුළුවන්. නමුත් මං හිතනවා ඇමරිකානු ඉංග්‍රීසිය ව්‍යවහාරයේ ගොඩාක් අද පැතිරලා තියෙනවා. උච්චාරණෙදි පැහැදිලි ගොඩාක් අද කටහඬ මුව අයාගෙන කියනවා. බටහිර එංගලන්ත ඉංග්‍රීසි කට ඇතුලේ වාගේ කියනවා නිකන්. අපි දැන් කියමු මේ සේරම එකතු කරලා 2ට කිට්ටුයි it is nearly 2 o'clock. 2ට කිට්ටුද is it nearly 2 o'clock. තාම 2ට කිට්ටු නැද්ද? Isn't it nearly 2 o'clock yet? දැන් ඒ it එකෙන් ප්‍රකාශ කරපු දේ සමග වගේම ඊසෑම්මා සමග ගුණාගුණ ප්‍රකාශ කරන්නට යෙදුණු යෙදුම් සමග ක්‍රියාපදයක් නම් ing යොදන ආකාරය ස්ථානය මේ ටික සීරම සංක්ෂිප්ත කළා මං කෙටි කරලා කියන්නම්. They are in the town. They are waiting for a friend. They are waiting for a friend කියලා තන රායනක් શબ્ද වෙන්න වචන විදිහට කියවන they are waiting for a ආයාසයෙන් කරේ. They are waiting for a friend. They are happy. It is nearly 5 o'clock. It is not exactly 5 o'clock. It is 2 minutes to 5 o'clock. I am going to meet them. දැන් මේවා පුළුවන් අපට අර නැහැ අර්ථ ප්‍රශ්නාර්ථ නිවේදාර්ථ මට පෙරලන්න පුළුවන්. ඒතකොට දිග පෙළක් ගහනවා. අපි ඔයකට කලවම් කරලා තවත් අදියරක් තියලා එතෙන්ට යනවා.